අද දවසේ දේශනාව පටන් ගන්න කලින් මම එක ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි නිහඬ බව කියලා කියන්නේ මොකක්ද? නිහඬ බව කියන්නේ මොකක්ද කියලා මම අහුවේ. නිශ්ශබ්ද වීම කියලා කියන්නේ මොකක්ද? දෙක එකයිනේ සමාන වචනයන්නේ. හිතට එන සිතුවිලි වචනයෙන් ප්‍රකාශ නොකිරීම. ආය මොකක්ද නිහඬ බව කියලා කියන්නේ? නිහඬ බව කියලා කියන්නේ මොකක්ද? තව මොනවද තියෙන අදහස්? අකුසල් සිත් පහළ වෙන්නේ නැහැ. ඔන්න තව එකක්. ආය කතා නොකර ඉඳීම නිහඬ බවයි. ආය දැන් ඒක දැනගන්න ඕකට උත්තරයක් දෙන්න ධර්මයේ දැනගන්න ඕනේ. සාමාන්‍ය ජීවිතේ දක්න අහලා තියෙන දේවල් වලින් මං ඉල්ලන්නේ උත්තරයක්. සද්ද නැතුව ඉන්නවා. ඒ කියන්නේ කතා කරන්නේ නැහැ කියන එකද ඔය කියන්නේ? ආය මොනවද? නිහඬ බව කියන්නේ මොකක්ද? සිතට එන සිතුවිලි ප්‍රකාශ නොකර සිටීම. හරි දැන් ඔය කියන විදිහට සිතුවිලි ප්‍රකාශ නොකර ඉඳීම තමයි ඔය කියන්නේ. මොකද්ද මේ නිහඬ බව? මොකද්ද නිහඬ බව කියලා කියන්නේ? තව මොනවද තියෙන උත්තර නිහඬ බවට? දැන් සිතුවිලි ප්‍රකාශ නොකර ඉඳීම කියලා කිව්වා. ආය කතා නොකර ඉඳීම කියලා කිව්වා. ආය මොනවද කිව්වේ? වැඩවලින් මිදිලා නිකන් ඉඳීම. නිකන් ඉන්නවා. ඒකටත් කියනවා නිහඬ බව කියලා. ආය මොනවද නිහඬ බව කියලා කියන්නේ? ආය කිව්ව හොඳ කතාවක්. අකුසල් ගන්න නැතුව ඉන්නවා. අකුසල් කරන්නේ නැති ඉන්න එකත් නිහඬ බව කිව්වා. නිහඬ බව. මොනවද නිහඬ බව කියලා කියන්නේ? ඇලීම් ගැටීම් වලට එන්නේ නැතුව ඉඳීම. ඒ කියන්නේ ඉන්නෝ හේ සිත අරමුණක පිහිටා සිටීම. දැන් ওই නිහඬ බවට අපි දැන් ටිකක් කතා කරගෙන ගියොත් එහෙම නිහඬ බව කියන එක දැන් හිතන්නකෝ දැන් මෙතන මේ ෆෑන් එක සද්දයක් තියෙනවා. හයියෙන් ඇහෙන ෆෑන් එක සද්දයක්. දැන් ওই ෆෑන් එකේ සද්දය දැන් එකපාරට අපි ෆෑන් එක ඕෆ් කරනවා. ඕෆ් කරාම මොකද වෙන්නේ මේ හරිය? හරි දැන් මම බලන්න මේ ෆෑන් එකේ ඉරි අවධානය යොමු කරන්න. දැන් මේ ෆෑන් එකේ ඉරි අවධානය යොමු කරාම ලොකු සද්දයක් එනවා. නේද? ලොකු සද්දයක් එනවා. ටිකක් කළා ඒ සද්දය අහගෙන ඉන්න. හරි දැන් මේක ඕෆ් කරනවා. දැන් මොකක්ද වෙන්නේ? දැන් මොකක්ද ඇහෙන්නේ? දැන් දැනෙනවා. දැන් මේ නිහඬ භවයේ ටිකක් වෙලා ඉන්න බලන්න. S2 වහගෙන ටිකක් වෙලා මේ නිහඬ භවයේ ඉන්න බලන්න දැන්. දැන් S අරින්න බලන්න. දැන් අපි ඉන්නේ නිහඬ භවක් තුලද? යනවානේ. මොකද කියන්නේ? නිහඬ භව තියනවද? නැති වුණා. දැන් මොනවද නිහඬ බව දැන් නිහඬ බවක් නැහැ කියලා කියන්නේ ඔයගොල්ලෝ මොකක්ද එක්කද? ඒවා සද්දවල් දැන් අනිත් ෆෑන් එකේ සද්ද කාක්කේ හඬ එක එක දේවල් ඇහෙනවා. හරි. දැන් අපි ඒ කිසිම දෙයක් නැති තැනකට යනවා. කිසිම දෙයක් නැති තැන. දැන් හිතන්න ඔන්න කන් දෙකට මුකුත් ඇහෙන්නේ නැහැ. කන් දෙකට මුකුත් ඇහෙන්නේ නැහැ. දැන් කන් දෙකේ කුළුන් ගහගත්තා. දැන් ඇහෙන්නේ නැහැ. දැන් අපි වොන් ඉන්නවා නිහඬ බව තුල. දැන් මොනවා වේවිද අපිට? හරි ඔන්න දැන් සිතේ නිවීමක් ඇති වෙනවා. හරි දැන් කලබලකාරීත්වයකින් තොර තැනකට ගියාම දැන් ඔන්න සිතේ නිවීමක් ඇති වුණා කියමුකෝ. මං කියන්නේ ඒක තුල දැන් ඉන්නකොට දැන් ආය මොනවා වේවිද? ඉඳලා බලලා තියනවද? නොයෙකුත් සිතුවිලි දැන් ඉස්සලාම දැන් ෆෑන් එක ඕෆ් කරලා දැන් මේ හයියෙන් හඬක් ආවනේ මේ ෆෑන් එකෙන්. ඒ හඬ ඕෆ් කරනකොටම ඕගොල්ලෝ කිව්වා අම්මෝ ලොකු ගෝසාවකින් නිදහස් වුණා වගේ නිස්කලංක භාවයකට ආවා කිව්වා. ඒත් දැන් මේ නිස්කලංක භාවයට උඩ ටිකක් වෙලා ඕගොල්ලන්ට ඉන්න කිව්වම ආයෙ මොකද උනේ? මේකේ සද්දේ නෑ. හැබැයි අර වෙන වෙන දේවල් වල සද්ද ඇහෙන්න පටන් ගත්තා. හරිද? ඊළඟට
ඔන්න දැන් ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් මං කිව්වා එහෙනම් ඒ සද්ද කෙරෙහි අවධානය යොමු කර කලින් මුළුන් ගහගත්ත කියලා හිතා ගන්නව කියලා. ඒ හිතාගෙන දැන් ඉන්නකොට දැන් ඉන්නේ මොකද්ද සද්ද ඇහෙන්නේ? නෑ ඇස් දෙක වහගත් ඉන්න රූප පේන්නේ නෑ. හැබැයි ටිකක් වෙලා යනකම් ඔන්න නිදහස් බවක් දැනෙනවා. නිදහස් බවක් දැනෙනවා. හැබැයි නිදහස් බව දැනුණට ටික වෙලාවක් යද්දි මොකද වෙන්නේ? ඇතුලේ ලොකු කාලගෝට්ටියක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ කාලගෝට්ටිය කියලා කියන්නේ එක එක දේවල් මතක් වෙනවා, අතීතයේ දේවල් මතක් වෙනවා, ආය අනාගතේ කරන්න තියෙන දේවල් මතක් වෙනවා, මැරුණු අය මතක් වෙනවා, ජීවත් වෙලා ඉන්න අයගේ ප්‍රශ්න මතක් වෙනවා, නොයෙකුත් දේවල් මතක් වෙනවා. ඒ මතක් වුණායින් පස්සේ තමයි මිනිස්සු තනියම ඉන්න අකමැති භාවයක් පෙන්눔 කරන්නේ. දැන් ඇතුලේ කාලගෝට්ටිය දැන් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මිනිස්සු කවදාවත් ගෙදර පැයක්වත් තනියෙන් ඉන්න කැමති නැහැ. මිනිස්සු හුදකලා වෙලා තනියෙන් පැයක්වත් ඉන්න කැමති නැහැ. එහෙම හිටියොත් එහෙම මිනිස්සුන්ට පිස්සු වැටෙන තත්ත්වයකටපත් වෙන්නත් පුළුවන් බව මිනිස්සු තුළ විශ්වාසයක් තියෙනවා. විශ්වාසයක් නෙමෙයි ඒක එහෙම වෙන්නත් පුළුවන්. ඇයි ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ වෙනුවෙන් හැම වෙලාවකම කොහේ හරි යන්න කාත් එක්ක හරි කතා කරන්න මොනවා හරි දෙයක නිරත වෙන්න ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නවා. නේද? ඉතින් අන්න ඒ වගේ දැන් ඔන්න නිහඬභාවය කියනකොට දැන් අන්තිමේටම නිහඬභාවය අපේ ගිලිහිලා යනවා. මොකක් හින්දාද? සිතේ තියෙන සිතුවිලි ගලණය නිසා. දැන් ඔක අනිත් පැත්තට ගන්නකො. අනිත් පැත්තට ගන්නකොට දැන් කවුරු හරි කෙනෙක් හයියෙන් කතා කර ඉන්නවා මෙතන. දැන් කතා කරගෙන ඉන්නකොට අපිටම තේරෙනවා දැන් අපිත් හය වැඩිපුර කතා කරාම අපේ කට රිදෙනවා. දැන් මෙතන ගෝසාවක් වෙලා. මෙතන විඩාවක් පවතිනවා, දුකක් පවතිනවා. එහෙනම් මම දැන් කතා කරන එක නතර කරන්න ඕනි කියලා. කතා කරන්න වචන පිට වෙන්නේ සිතේ සිතුවිලි ගැලවීමෙන් පස්සේ. සිතට හිතිලා තමයි අපි කතා කරන්නේ. දැන් එහෙනම් කතා කරන එක නතර කරනවා කියලා හිතනවා. ඒ වගේම ක්‍රියාත් සිද්ධ වෙනවා අපිට හිතිලා. දැන් ක්‍රියා කරනකොටත් අපිට දුක දැනෙලා දැන් නිහඬියාව නැති වෙනවා. ඊට පස්සේ අපි හිතනවා එහෙනම් ක්‍රියා කරන එකත් නතර කරලා කතා කරන එකත් නතර කරලා අත් දෙක එක දැනක තියාගෙන ඉන්නවා. හැබැයි වටේ මොන සද්ද නැති වුණත් මොන ක්‍රියාකාරකම් නැති වුණත් නිහඬ බවක් පවතින්නේ නෑ. මොකක් නිසාද? ඇතුලේ තියෙන සිතුවිලි ගලණය නිසා. මේ සිතුවිලි ගලණය හරියට ගංගාවකින් වතුර ඇදහැරෙනවා වගේ එක දිගට මිනිස් సంతානය තුළ සියලු සත්වයන්ගේ సంతානය තුළ මේ සිතුවිලි ගැලීම සිද්ධ වෙනවා. ඒකට කියනවා අපි අතෝරක් නැතුව චිත්ත පරම්පරාවන්ගේ පහළවීමක් සිද්ධ වෙනවා. එකින් එකට අරමුණු වලින් ඒ දේවල් අරගෙන යනවා. හැබැයි අපි නොදන්නවා වුණාට ඔන්න ඔය සිතුවිලි ගැලීම අතර පවතිනවා නිහඬ බවක්. දැන් මේ නිහඬ බව ගැන කතා කරනකොට ඕගොල්ලන්ට එක දේවල් හිතෙන්න පුළුවන්. මොකද්ද? සමහරක් අයට හිතෙන්න පුළුවන් එහෙනම් මේ නිහඬ බව කියලා කියන්නේ අකුසල් සිත් නැති අවස්ථාවක් වෙන්න ඇති. ඒ කියන්නේ තරහව නැති, වෛරය නැති, රාගය නැති, ද්වේෂය නැති, අකුසල් සිත් නැති අවස්ථාවක් වෙන්න ඇති කියලා හිතනවා. ඒ නිහඬභාවය තුල ඇත්තටම තියෙන්නේ අකුසල් සිතුත් නැහැ, පින් සිතුවිලිත් නැහැ, පව් සිතුවිලිත් නැති සිතුවිලි ගලණයකින් තොර අවස්ථාවක්. ඒකට අපි සමාධිය කියන වචනය භාවිතා කරන්නත් පුළුවන්. හැබැයි ඒ සමාධිය කියන වචනය භාවිතා කරනකොට දැන් ওই නිහඬභාවයට තව වචනයක් අපි භාවිතා කරන්න පුළුවන්. ඒ තමයි තුෂ්ණිම්භූතභාවය. තුෂ්ණිම්භූතභාවය. නමුත් සමාධිය කියන එකත් ඒ තුෂ්ණිම්භූතභාවයට දාන්න පුළුවන්. නිහඬභාවයට දාන්න පුළුවන්. හැබැයි ආර්ය තුන්හි භාවයට, ආර්ය තුෂ්ණිම්භූතභාවයට සමාධිය කියන එක විතරක් වැටෙන්නේ නැහැ. ආර්ය තුෂ්ණිම්භූතභාවයට ඒ නිහඬ බවට සමාධිය කියන එක විතරක් වැටෙන්නේත් නැහැ. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. කෙනෙකුට දැන් ඔන්න මේ ජීවිතයේදී ඔන්න වචනය ඊළඟට මෙන්න මේ සිතුවිලි ඊට පස්සේ මේ දේවල් දැන් ඔන්න දැන් තේරුම් ගන්න කෙනෙක් නිහඬභාවයකටපත් වෙනවා කියලා කියන්නේ එයා ක්‍රියාකාරකම් වලින් නිහඬ වෙනවාට නෙමෙයි. කියන්නේ ක්‍රියාකාරකම් කියලා කියන්නේ වැඩ නොකර ඉඳීම තුලින් එයා නිහඬ වෙන්නේ නැහැ. කෙනෙක් කතා කිරීම තුලින් නිහඬ වෙන්නේ නැහැ. කෙනෙක් නිහඬ වෙනවා නම් නිහඬ වෙන්නේ මොකක් තුලින්ද? එයාගේ මනස තුල පවතින අන්නේ සිතුවිලි ගලණයෙන් කෙනෙක් නිහඬ වෙනවා නම් අන්න එයා තමයි නිහඬභාවයටපත් වෙන්නේ. දැන් මේ කතාව තේරෙනවද?
හරි. එතකොට මේ නිහඬභාවය පිළිබඳව මං එක ඉඟියක් දුන්නා, එක කතාවක් කරා. මොකක්ද? ඒ නිහඬභාවය තුල කිසිම සිතුවිලි ගලණයක් නැහැ. පින් සිතුවිලි වේවා, පව් සිතුවිලි වේවා කිසි දෙයක් ඒක තුල පවතින්නේ නැහැ. කියලා ඔන්න මං දැන් ඊළඟ කතාවක් කිව්වා. එතකොට මොන වගේ තත්ත්වයක්ද ඒක? සිතුවිලි ගලණයකින් තොර තත්ත්වයක්. නින්දක් වෙන්න පුළුවන්ද? ආය කිසි දෙයක් නොදැනෙන තත්ත්වයක් වෙන්න පුළුවන්ද? ශුන්‍යතාවය කියන නම භාවිතා කරන්නත් පුළුවන් කියමුකෝ දැන්. කොහොම තත්ත්වයක් වෙන්න පුළුවන්ද ඒක? හිස් බවක්. දැන් මේ හිස් බව පිළිබඳවත් ශුන්‍යතාවය කියන භාවය පිළිබඳවත් නිහඬ භාවය පිළිබඳවත් දැන් අපි මේ උපේක්ෂාව කියන වචනය අල්ලගෙන වචනයක් හරි අපි දැන් මේ ඒක පිළිබඳව පවා අර්ථකථනයක් දෙන්න හරි ඒ පිළිබඳව අදහසක් මවා ගන්න හරි හදන්නේ මොකක් මගින්ද කියලා කියන්නකො ඉස්සල්ලාම. මොකක් මගින්ද හදන්නේ? අපි ඒ පිළිබඳව අදහසක් ගොඩනගන්න හදන්නේ දැන් අපේ ඇතුලේ පවතින සිතුවිලිත් එක්ක. නේද? අපේ ඇතුලේ පවතින සිතුවිලිත් එක්ක තමයි දැන් ඒ පිළිබඳව අදහසක් ගොඩනගන්නත් හදන්නේ. දැන් සිතුවිලි වලින් තොර මොහොතක් ගැන අපි කියනවා. හැබැයි ඒ පිළිබඳව අදහස ඕගොල්ලෝ ගොඩනගන්න හදන්නේ සිතුවිලි සහිතව. එතකොට මේ අදහස නිවැරදි එකක්ද වැරදි එකක්ද? වැරදි අදහසක්. ඇත්තටම ඒකයි කිව්වේ ධර්මයේ කියන එක අදහසක් හෝ දැනුමක් හෝ නෙමෙයි. අත්දැකීමක්. ප්‍රායෝගිකත්වයක්. ඒ කියන්නේ තමා තුලින් පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤෝහිති. තමා තුලින් දැන ගැනීමක්. දැන් ඕන නිහඬ බව පිළිබඳව යම් අදහසක් එන්න තියෙන සිතුවිලි වලින් තොර මොහොතක්. සිතුවිලි වලින් තොර අවස්ථාවක්. දැන් ඒ සිතුවිලි වලින් තොර අවස්ථාව කියලා කියනකොට ඕගොල්ලෝ ඇහුවා එහෙනම් ඒක සමාධියක් වෙන්න පුළුවන්ද? මං කිව්වා ඒ භාවයට අපි කියනවා තුෂ්ණිම්භූත භාවයක්. හැබැයි ආර්ය තුෂ්ණිම්භූත භාවය ඔය සියල්ලක්ම ඉක්මවා ගියපු තැනක්. ආර්ය තුෂ්ණිම්භූත භාවය කියලා කියන්නේ ඒ සියල්ලක්ම ඉක්මවා ගියපු තැනක්. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් සමාධියෙන් තුෂ්ණිම්භූත භාවයකටපත් වීම මං හිතන්නේ මෙතින් ගොඩක් දෙනෙක් ගිහිල්ලා ඇති එතනට. කොහොමද ගිහිල්ලා ඇත්තේ? දැන් ආනාපාන සති භාවනාවක් හරි බුද්ධානුස්සති භාවනාවක් හරි මොකක් හරි භාවනාවක් කරනකොට සිතේ සිතුවිලි ගලණය ටිකක් අඩු වෙලා නිකන් හිතේ එක අරමුණක තියනවා වගේ නිකන් සැපයක් සහිත තැනක පවතිනවා වගේ ප්‍රීතියක් පවතින තැනක පවතිනවා වගේ ඒගොල්ලෝ දකින්න ඇතිනේ. එතකොට ඒක දිහා බලනකොට ඕගොල්ලන්ට තේරෙවි දැන් සද්ද ඇහෙන්නේ මම කතා කරන්නේ මම ඊළඟට ක්‍රියාකාරකම් වල නිරත වෙන්නේ ඒ වයින් මම දැන් මෙතන හිස් වෙලා. ඒ වගේම ඉස්සල්ලාව බොහොම අකුසල සහගත සිතුවිලි අතීතයේ මතක් වුණා අනාගතයේ මතක් වුණා. ඒ අතීතයේ අනාගතයේ මතක් වීම දැන් අයින් වෙලා ගිහලා ඒ වයින් තොර මොහොතකට දැන් ඇවිල්ලා. ඊළඟට අනිකුත් අකුසල් දේවල් අයින් වෙලා ගිහිල්ලා ඔන්න දැන් ආයෙත් ඊට වඩා තවත් තැනකට ඇවිල්ලා. හැබැයි එතනත් හුස්ම පිළිබඳව හරි එහෙම නැත්නම් වර්තමානයේ පිළිබඳව හරි අවධානයක් තියෙනවා. නමුත් අර දේවල් වලින් හිත නිදහස් වෙලා. එහෙම අත්දැකීම් ගොඩක් දෙනෙකුට ඇති. හැබැයි මං කියනවා ඒ තැන් වලට නිහඬ බවක් පවතිනවා. හැබැයි ඒකට කියන්නේ අපි ආර්ය තුෂ්ණිම්භූත භාවය කියලා. මොකක් කියලාද කියන්නේ නැත්තේ? ආර්ය තුෂ්ණිම්භූත භාවය කියලා කියන්නේ නැහැ. විදර්ශනා නුවණින් දැකලා දැන් ස්වාමීන් අපිට හිත දිහා කියලා ඒකට දැන් හිත දිහා බලලා අපි යාර හිතේ සිතිවිලි දෙක මේ ඒ අර මූලයේ හොයාගෙන අපි එතන නැති වෙන තැන බලපුවාම ටික වෙලාවක් යනකම් උපේක්ෂා සහගත බවක් තියෙනවා කිසිම දෙයකට දැනෙන්නේ නැහැ. ඒක විදර්ශනාවෙන් දැකලා ඒ සිතිවිලි පහළ කරනවා. හරි. දැන් එතකොට මේ ආර්ය තුෂ්ණිම්භූත භාවයට යන ක්‍රමය තමයි විදර්ශනාව කියලා කියන්නේ. දැන් නිහඬ බව තේරුණාද? නිහඬ බවටම තමයි මං කිව්වේ තුෂ්ණිම්භූත භාවය කියලා කියන්නේ. ආර්ය තුෂ්ණිම්භූත භාවය නෑ. බය වුණාම නේ තුෂ්ණිම්භූත භාවයෙන් කියලා කියන්නේ යා නිහඬව ඉන්නවා කියන එක. නිහඬව ඉන්න දැන් කවුරු හරි මේ සද්ද නොකර ඉන්නා මොකද ඔය තුෂ්ණිම්භූත වෙලා වගේ කියලා කියන්නේ? ඒ අර අපි බය වෙනවා වගේ කියලා කිව්වට ඒ අහන්නේ ඇයි මේ නිහඬ වෙලා ඉන්නේ? මේ නිහඬභාවය කියනකොට දැන් ඔන්න ඕගොල්ලෝ තේරුම් ගන්න. එහෙනම් සිතුවිලි වලින් තොර අවස්ථාවක් ගැන තමයි මම මේ කතා කරන්නේ.
දැන් එතකොට මේ අවස්ථාවක් එළමෙනවා මං කියලා කිව්වා මම භාවනා කරනකොටත් එනවා මේ තුෂ්ණිම් භූතභාවය. දැන් අවසානයේදී ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ සාකච්ඡාවකදී මෙන්න මේ කතාව. මොකද්ද මේ කතාව? තුෂ්ණිම් භූතභාවය කියලා කියන්නේ තුෂ්ණිම් භූතභාවය කියලා කියන්නේ වෙන මුකුත් නෙමෙයි. තමන්ගේ සිතේ ඇතිවෙන සිතුවිලි වලින් නිදහස් වූ භාවයක්. වචන කතා කිරීම තුළින් තුෂ්ණිම් භූත වෙන්නේ, කතා නොකර ඉඳීම තුළින් තුෂ්ණිම් භූත භාවයටපත් වෙන්නේ නැහැ. ක්‍රියාකාරකම් නොකර ඉන්නා කියලා තුෂ්ණිම් භූත භාවයටපත් වෙන්නේ නැහැ. තේරෙනව නේද? ක්‍රියාකාරකම් නොකර හිටියා කියලා හෝ වචන භාවිතාව නොකර හිටියා කියලා හෝ තුෂ්ණිම් භූත භාවයටපත් වෙන්නේ නැහැ. එහෙම මුකුත් වෙන්නේ නැහැ. දැන් එනවා ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ නිහඬ බව කියන එක ගොඩනගින්නේ මොකක් තුලකින්ද? තමන්ගේ සිතේ තියෙන සිතුවිලි වල ගලණයෙන් තොර භාවයකින්. දැන් මෙහෙම කල්පනා කරොත් එහෙම දැන් ඇයි අපිට මේ සිතුවිලි ඇති වෙන්නේ? සිත අරමුණු වලින් දොර විවිධ හේතුන් නිසා දැන් සිතුවිලි ඇති වෙනවා. යම් හේතුවක් නිසා තමයි සිතුවිලි ඇති වෙන්නේ. නිකන් ඇති වෙන්නේ නැහැ. දැන් මේ සිතුවිලි වල උත්පාදනය දැන් සමහරක් වෙලාවට සමහරෙකුට දැන් ওই කතාව තේරෙනවා. ඇත්තටම මේ නිහඬ බව මේකම කරදරයක්. දැන් මේ ෆෑන් එක අපිට කරදරයක් වුණා වගේ මහා ගෝසාව මේ සිතුවිලි උත්පාදනය අපිට මහා කරදරයක් කියලා යම් කෙනෙකුට තේරෙන්න පුළුවන්. තේරුණායින් පස්සේ මෙයා මොකද දන්නවද කරන්නේ? මෙයා මේ සිතුවිලි මර්ධනය කරන්න මොකක් හරි ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන්. මේ සිතුවිලි මර්ධනය කරන්න මොකක් හරි ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන්. සමහරක් කෙනෙක් භාවනා කරනවා වෙන්න පුළුවන්. දැන් මේ සිතුවිලි වල දැන් මේ කරදරේ තේරිලා. එයාට ඒ සිතුවිලි වලින් ඒ කරදරේ තේරිලා භාවනා කරලා ටිකක් සමත භාවනාවක් කරි මොකක් හරි භාවනාවක් කරායින් පස්සේ ඒ සිතුවිලි ගලණය ටිකක් අඩු වෙනවා. අඩු වුණාම මේ ෆෑන් එක ඕෆ් කරා වගේ යම් නිහඬ බවක් එයාට දැනෙනවා. දැන් දැනෙනවා කියලා කියන්නේ එයා යම් නිහඬ භාවයකට තුෂ්ණිම් භූත භාවයකට ගිහිල්ලා තියෙනවා. දැන් එයාට දැන් හිතන්න මේ ෆෑන් එක ඕෆ් කරායින් පස්සේ අපිට ලොකු නිදහසක් ආවනේ. දැන් එයා කාලයක් ඒ නිදහස විඳිනවා. හරිද? හැබැයි එයා විදර්ශනාවෙන් ආර්ය තුෂ්ණිම් භූත භාවයටපත් නොවුණු කෙනෙක් නම් එයාට ඒ නිහඬ යාව තුල යම් කාලයක් ගත කරද්දි මොකද වෙන්නේ? අර අපිට ෆෑන් එක ඕෆ් කරලා දී යම් නිදහසක් දැවුනට හැබැයි ටික කාලයක් යද්දී අර තියෙන නිදහස ආය ගෝසාකාරීත්වයක් බවට පත් වෙනවා. සමහරක් වෙලාවට එයා ආයෙ එතනින් වැටෙන්නත් පුළුවන්. දැන් ඒක තමයි ඔය සමතේ කියන එක తాවකාලික දෙයක් කියලා කියන්නේ. తాවකාලික මුහුණුවරක් ගන්නවා කියලා කියන්නේ අන්න ඒකයි. එතකොට තේරුම් ගන්න මෙන්න මේ කොටස. මොකද්ද මෙන්න මේ කොටස කියලා කියන්නේ? මෙන්න මේ නිහඬ බව කියන එක අපි දකින්න ඕනේ මොකක් තුලින්ද? අපේ තියෙන සිතුවිලි ගලණයෙන් තොර වූ මොහොතකින් තමයි අපි මේ නිහඬ බව දකින්නේ. සිතුවිලි ගලණයෙන් තොර වූ මොහොතකින් තමයි අපි මේ නිහඬ බව දකින්න දැන් යන්නේ. දැන් ඒ නිහඬ බවට මං කිව්වා මොකක්ද? ආර්ය තුෂ්ණිම් භූත භාවයේ දැක්කොත් ඒ කියන්නේ ආර්ය භාවයට එක් වුණොත් තමයි මේ නිහඬ භාවය කියන එක කියන්නේ හොඳම නිහඬ බවක්. ආයේ ලෝකේ නැති සුපිරිම තත්වයක්. ලෝකේ කාටවා කවුරුත් නොගිය ඒ වගේම ආර්යයන් පමණක් යන තැනකට තමයි අපි ඔය කියන්නේ ආර්ය තුෂ්ණිම් භූත භාවය කියලා කියන්නේ. දැන් එතකොට නිහඬ බව පිළිබඳව මෙච්චර කියපු කතාව තේරුණාද? හොඳටම තේරුණාද? හරි. දැන් එතකොට ඕගලන්ට නොතේරුණු කැලල මොකද්ද? දැන් නිහඬ බව තේරුණා, සමතෙන් එන නිහඬ බවක් තේරුණා, ඒ තුෂ්ණිම් භූත භාවයක් තේරුණා. එතකොට වචන කතා කිරීම තුලින් ඒක නතර කිරීම තුලින්වත් ක්‍රියාකාරකම් නොකර ඉඳීම තුලින්වත් ඒ තුෂ්ණිම් භූත භාවයට, ඒ කියන්නේ ආර්ය තුෂ්ණිම් භූත භාවයටපත් වෙන්න බෑ කියලා කියනවා. අහලා තියෙනද වචනයක් මෝනෙය්‍ය ප්‍රතිපදාව කියලා? අහලා තියෙනවා. මෝනෙය්‍ය ප්‍රතිපදාව කියලා කියනකොට අද වර්තමානයේ අදහස තියෙන්නේ කතා නොකර ඉන්නවා. ක්‍රියාකාරකම් නොකර, ඒ කියන්නේ ක්‍රියාකාරකම් අල්ප වශයෙන් කරලා කතා නොකර ඉන්නවා. අන්න එයාට කියනවා අපි මෝනෙය්‍ය වත රකින්න පුද්ගලයෙක් කියලා කියනවා. එයාට කියනවා මෝනෙය්‍ය වත රකින්න පුද්ගලයෙක් කියලා. ඕකට හොඳ කතාවකුත් මම අහලා තියෙනවා. එක සෙන් කතාවක්. එක හාමුදුරුවෝ හතර දෙනෙක් හිටියලු. ඒ හතර දෙනා දවසක් තීරණය කරවලු අද අපි
අද දවස් එකට ඉන්න 4 නමක් අද දවස් අපි මෝනීය ප්‍රතිපදාව පුරන්න ඕනේ. මොකද්ද? කතා නොකර සිටින්න ඕනේ කියලා. ඊට පස්සේ දැන් කතා නොකර ඉන්නවා කියලා 4 දෙනා මෝනීයවත සමාදන් වෙලා දැන් කතා නොකර ඉන්නවා. කතා නොකර ඉන්නකොට දැන් ඒ කාලේ පහනක් තමයි පත්තු කරලා තිබිලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ මේ ඒ වැඩ කරන තැන. ඒ කියන්නේ ආවාසය කියලා හිතමු පහනක් පත්තු කරලා තිබිලා තියෙනවා. දැන් පත්තු කරලා තියෙනකොට දැන් මෙයා මේ ටික වෙලා රෑ වෙලා යනකොට පහනේ දැන් තෙල් අඩු වෙනවලු. ඒ තෙල් අඩු වෙගෙන එනකොට කොහොම හරි එක හාමුදුර කෙනෙක් දැන් තෙල් අඩු වෙනවා දැක්කලු. දැන් මොණියවත මේ වෙලානේ සමාදන් වෙලා දැන් කතා කරන්න බෑනේ. දැන් බැලුවලු වෙන කවුරුත් නිකන් නොදැක්කා වගේ ඉන්නවලු. කවුරුත් තෙල් දාන්න යන්නේ නැල්ලු. එකපාරට මේ හාමුදුරුවෝ ටිකක් තරහ ගිහිල්ලා කිව්වලු කවුරුත් මේ දැක්කේ නැද්ද මේ පහන මේ නිවෙන්න යන තෙල් ටිකක් දාන්න දැක්කේ නැද්ද කියලා කිව්වලු. ඊට පස්සේ අනිත් ආවරකවලු ඔන්න ඔය මොණියවත රකින්න විදිය. ඕකට ඔහොම කෑ ගහන්න ඕනද කියලා ඔන්න අනිත් ආවරකව කිව්වලු. ඊට පස්සේ තුන්වෙනියෙකුත් ඕකට හවුල් වුණාලු. හතරවෙලා දැන් කියනකොට බලනවා ඔහෙලා දෙන්න හින්දා මටත් මොණිය රකින්න නෑනේ කියලා දැන් ඔන්න දැන් තුන්වෙනියත් හවුල් වුණාලු. හතරවෙනි අය දෙගෙන කියනවලු ඔය තුන් දෙනාම කතා කරා මං විතරයි මොණිය රැකීවලු. එතකොට එයාත් කතා කරලා. දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ මොණිය රැකලා තියෙනවා. කතා නොකර ඉඳීම තුලින්. හැබැයි ඒගොල්ලෝ මොණිය කියලා අර්ථවත් කරලා තියෙන්නේ මොකද්ද? කතා නොකර සිටීම කියන එක. හැබැයි මොණිය කියලා කියන්නේ මොකද්ද දන්නවද? ඇතුලේ විදර්ශනාවෙන් දැකලා ඇතුලේ සිතුවිලි ගලණයෙන් තොර මොහොතක සිත පැවැත්වීම ඒ මෝනීය ප්‍රතිපදාවයි. ඇත්තටම විදර්ශනාවෙන් දැක්කාම ඒ සිතුවිලි වලින් තොර මොහොතේ එයා සිත පවත්වන්න ඕනේ නැහැ. එයාගේ සිත ඒ අවස්ථාවේ තමයි පවතින්නේ. ඒක තේරෙන්නේ නැහැ තාම. ඒක තේරෙන්නේ නැහැ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් සිතුවිලි වලින් තොර මොහොතක් තමයි මේ මෝනීය ප්‍රතිපදාව කියලා කියන්නේ. ආර්ය තුෂ්ණිම්භූත භාවයටපත් වෙන්න පුළුවන් ඉන්නේ මේ තුෂ්ණිම්භූත භාවය කියලා කියන්නේ සිතුවිලි වලින් තොර මොහොතක් කියලා කියනවා මම. කිව්වම මිනිස්සු වෙන කල්පනා කරනවා නම් සිතුවිලි වලින් තොර මොහොතක් හදා ගන්න ඕනි කියලා හිතාගෙන හුස්ම රැල්ලට හරි හිත අල්ලගෙන ඉවරලා දැන් සිතුවිලි වලින් තොර මොහොතක් ගොඩනගා ගන්න හදනවා. ගොඩක් වෙලාට කට්ටියට ධානය භාවනා කරලා ඒ තැන් වලට යන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාවට අපි කියන්නේ මං කිව්වා ආර්ය තුෂ්ණිම්භූත භාවය කියලා. මොකද ඒ අවස්ථාව බලෙන් රැකගෙන ඉඳීමක්. ඕන වෙලාවක ඒ අවස්ථාව ගිලිහිලා ආය කෙලෙස් ඉස්මතු වෙලා ඒ තුෂ්ණිම්භූත භාවය කැටලා යන්න පුළුවන්. හැබැයි ආර්ය තුෂ්ණිම්භූත භාවය කියලා කියන්නේ බලෙන් රැකව ගන්න අවස්ථාවක් නෙමෙයි. ආර්ය තුෂ්ණිම්භූත භාවය ඇවිල්ලා එයාගේ පවතින ස්වභාවයක්. මොන ස්වභාවයක්ද? පවතින ස්වභාවයක්. අන්න ඒ කතාව වෙන්න මේකෙන් තේරුම් ගන්නකො. දැන් මේ ඉස්සරහා තියෙනවා දැන් ඔන්න වතුර බෝතලයක්. වතුර බෝතලයක් තියෙනවා. දැන් මම ඕගොල්ලන්ට දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම එකක්. අවුරුදු 2ක විතර ළමයෙක් ඇවිල්ලා කලින් වතුර බෝතලයක් දැකලා නැති, හඳුනන්නේ නැති, වතුර බෝතලයක් තුල මොකද්ද තියෙන්නේ කියලා දන්නේ නැති ළමයෙක් ඇවිල්ලා මෙතනින් හිට ගන්නවා. අවුරුදු 2ක විතර ළමයෙක් කියලා හිතන්නකෝ. ඒ ළමයාට මේ වතුර බෝතලේ පේනවා. දැන් ඒ ළමයාට මේ වතුර බෝතලේ කියන සංඥාවක් හිත ඇතුලෙන් උපදිනවද? නැහැ. හැබැයි සංඥාවක් උපදිනවා. හැබැයි වතුර බෝතලේ කියන සංඥාව උපදින්නේ නැහැ. මොකක් හරි දෙයක් කියන එකක් පිළිබඳව සංඥාවක් තියෙනවා. හැබැයි වතුර බෝතලේ කියන එක පිළිබඳව සංඥාවක් නැහැ. මේකේ පිපාසාවට බොන දෙයක් මේකේ තියෙන්නේ. එහෙම එකක් තියෙනවද? නැහැ. මේක අහවල් රටේ හදන්නේ. මේක මෙච්චර ගාණක් වෙනවා. මේක මම ගෙනිච්චොත් හොඳයි කියලා අදහස් ටිකක් මේ බෝතලයේ වෙනුවෙන් යාගේ ඇතුලේ කොට නැංගෙනවද? නැහැ. දැන් හිතන්න දැන් පිපාසාවෙන් ඉන්න අපිට දැන් මේ වතුර බෝතලේ දැක්ක විතරයි මේකේ වතුර තියෙනවා බෝතලේ කඩලා නැහැ. හොඳ එකක් මේ කඩින් එන ආපු එකක් මේ ඉල්ල ගන්න ඕනි කියලා දැන් සිතුවිලි දාමයක් ඇතුලේ නිකම්ම නිදහසේම ගලාගෙන යනවා. දැන් අර ළමයාට මේ මොකක්ද කියන ප්‍රශ්නේ එයි. හැබැයි අර අපේ ගොඩ නැගෙන සිතුවිලි දාමයේ ගොඩ නැගෙනවද? නෑ. එයාගේ ගොඩ නැගින්නේ නෑ. ඒකින්ද එයාට මේක නැති වුණා කියලා හරි මේක තිබුණා කියලා හරි ලොකු ප්‍රශ්නයක් එයාට
ඒ පොඩි ළමයාට නැහැ. දැන් ඒ පොඩි ළමයාගේ තත්ත්වය. දැන් රහතන් වහන්සේ කෙනෙක් ආව කියලා හිතන්නකෝ. රහතන් වහන්සේ කෙනෙක් ආවොත් රහතන් වහන්සේටත් මේ වතුර බෝතලේ පේනවා. පෙවුනහම දැක්කොත් දැක්කා විතරයි අර ඕගොල්ලොන්ගේ ඇතුළාන්තයෙන් નિરાයාසයෙන් ගලා ගියපු නිකන් රොහේ ගලාගෙන ගියපු ඒ සිතුවිලි දාමය රහතන් වහන්සේලාට ගොඩ නැගින්නේ නැහැ. ඒතර පොඩි ළමයාගයි රහතන් වහන්සේගේ වෙනස මොකද්ද? පොඩි ළමයා නොදන්නා නිසා තාම ඇතුළට දත්ත වැටලා නැති නිසා තාම සංඥාවල් වැටලා නැති නිසා තාම වටාකමවල් ඇතුලෙන් දීලා නැති නිසා ඒගොල්ලන්ගේ ගමන් කරන්නේ නැහැ. හැබැයි ටික ලොකු වෙන්න වටනාකම් දෙන්න දත්ත වැටෙන්න ඒගොල්ලන්ගෙන් දැන් ගමන් කරන්න පටන් ගන්නවා. රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ඒ ගමන් කරපු කෙනා අවබෝධය දැකලා ඒ ගමන් නොකරන තත්ත්වයටපත් වෙලා. දැන් හැබැයි රහතන් වහන්සේට මේම හිතන්නත් පුළුවන්. දැන් ඒකයි කියන්නේ රහතන් වහන්සේට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී පැහැදිලි කරනවා රහතන් වහන්සේ කෙනෙකුට මේ වතුර බෝතලේ දිහා දැකලා අදහසක් නොසිත සිටින්නත් පුළුවන්. ඕන්න නිදහසේ අදහස් එන්නේ නැහැ කොහොමද? ඕන්නම් මේ වතුර බෝතලේ හොඳ පැත්ත හිතන්නත් පුළුවන්. සුබ විදියට මේ වතුර බෝතලේ දකින්නත් පුළුවන්. නැත්තම් අසුබ විදියට දකින්නත් පුළුවන්. ඒ බලය තියෙනවා ඒ රහතන් වහන්සේගේ අවබෝධය තුල ඒගොල්ලෝ යාන් මේ විදියට තමයි ඉන්නේ. සංඥාව කියන එක තියෙනවා වතුර බෝතලේ කියන එක තියෙනවා. අර නිදහසේ අර ඔයගොල්ලෝගේ මංගේ අර මේ ගලවන සිතුවිලි දාමේ අන්න ඒක ඒගොල්ලන්ගේ නෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ නිහඬ බවක් තුල. ඒ නිහඬ බවට යම් බෝතලයක අරමුණක් ආවට ඒ බෝතලය කියලා හඳුනා ගන්නවා ඒ උනට ඉන්නේ නිහඬ බව තුල. රූපයක් දැක්කට රූපේ මෙයා හවලා කියලා හඳුනා ගන්නවා ඒගොල්ලෝ ඉන්නේ නිහඬ බව තුල. අර මෙයා අයියා මට මෙහෙම කරා මෙයා මේ නරක කෙනෙක් මෙයා හොඳ කෙනෙක් මෙයා මෙහෙම වටිනවා මෙයා මෙහෙම වටින්නේ නැහැ. අර චිත්තදාමයේ ගමන් කරන්නේ නැහැ. ගැටෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ නිහඬ බවක් තුල. හැබැයි ගැටෙන්නේ නැතුව ඒ මනුස්සයාගේ හොඳ හිතන්නත් පුළුවන්. ඒ මනුස්සයාගේ නරක හිතන්නත් පුළුවන්. ඒ මනුස්සයාගේ හොඳ හිතන්නත් පුළුවන්. ඒ මනුස්සයාගේ නරක හිතන්නත් පුළුවන්. දැන් එතකොට දැන් මෙතන වතුර බෝතලේට අර පොඩි ළමයට අපි කියනවා මෙන්න මේ වතුර බෝතලේ මෙන්න මේ වගේ වටින එකක්. මේ වතුර බෝතලේ මෙන්න මේ වගේ දේවල් වලින් හැදිලා තියෙන්නේ. මේ වතුර බෝතලේ මෙච්චර වටිනවා කියලා දැන් අපි ඇතුළට දත්ත ටිකක් දානවා. ඒ පොඩි ළමයාගේ. දැන් මේ පොඩි ළමයා ඊළඟ දවසේ මෙතනට ආපුවාම ආව විතරයි මේ බෝතලේ දකිද්දි මොකද්ද වෙන්නේ? මේක පිළිබඳව අර දුන්නු දත්තත් එක්ක අන්න දැන් චිත්තදාමයක් ගොඩනගාගෙන යනවා. ඇත්තරම ගොඩනැගිලා යනවා ඉස්සරහට. දැන් එතකොට ඔන්න ඔය දැන් මේ චිත්තදාමයේ දැන් මේ ළමයට වතුර බෝතල් හැම එකක් දකිද්දිම එනවා. එක දිගට එනවා. දැන් අවුරුදු 20ක් 25ක් 30ක් විතර යද්දී මේ මිනිහයාට නිතරම ඒවා එනවා. වතුර බෝතලේ පිළිබඳව අදහස්. දැන් එයාට ඒක කරදරයක් බවට පත් වෙනවා. එයාට කරදරයක් වෙනවා. දැන් මේ ගොඩක් දෙනෙක් භාවනාවට යොමු වෙන්නේ. ඊළඟට ගොඩක් දෙනෙක් පන්සල් යන්නේ, බෝධි පූජා තියන්නේ, ගොඩක් ಜಾති කරන්න යොමු වෙන්නේ. ඔන්න ඔය ටික කරදරයක් බවට පත් වුණාම. දැන් මේ කරදරයෙන් නිදහස් වෙන්න තමයි මිනිස්සු භාවනාවල් විවිධ දේවල් හොයාගෙන යන්නේ. දැන් ඔන්න ගිහිල්ලා පන්සලට ගිහිල්ලා මොන හරි දෙයක් කරාම දැන් తాවකාලිකව දැන් අරක ගැන හිතන්න වෙලාවල් එන්නේ නෑ. දැන් මේ ෆෑන් එක ඕෆ් කරා වගේ මේක ගැන හිතන්න එන්නේ නෑ. හැබැයි ටික වෙලා ඒ හිතන්නේ නැතුව ලැබුණු අවස්ථාව හම්බුණා විතරයි දැනෙන්නේ මොකක්ද? නිදහස් බවක් හම්බ වෙනවා. ඔය පන්සලට ගියා විතරයි මිනිස්සුන්ට දැනෙන්නේ මොකද්ද? බෝධි පූජාවක් තියන්න ගියා විතරයි මිනිස්සුන්ට දැනෙන්නේ මොකද්ද? බොහොම සාහන්සියක් සෑනුසෙල්ලක් දැනෙනවා. ඇයි අර ෆෑන් එකේ සද්දේ නැති වුණා විතරයි දැනෙනවා. හැබැයි මිනිස්සු ගොඩක් වෙලා එතන ඉන්නේ නැහැනේ. එතන ඉන්න වුණා නම් මිනිස්සුන්ට තේරෙවි එතනත් නිහඬ බවක් නැති බව. ඇයි ඒ බෝධිය ළඟට ගියා කියලා තමන්ගේ කෙලෙස් වලින් නිදහස් වෙන්න හම්බෙන්නේ නැති නිසා. බුදුහාමුදුරුවෝ ළඟට ගියා කියලා තමන්ගේ කෙලෙස් වලින් නිදහස් වීම හම්බ වෙන්නේ නැති නිසා එතන එහෙම නිහඬ බවක් ගොඩ නැගින්නේ නැහැ. දැන් නිහඬ බව නැති වෙලා තියෙන්නේ ඇයි? නිහඬ බව නැති උනේ මෙයාට දැන් අපි දත්ත ටිකක් දැම්ම පොඩි කාලේ දත්ත ටික දානකොට අරයා ගාව තියෙන අවිද්‍යාව කියන නීවරණය. ඒක නිසා එයා ඒ දත්ත ටික ඇත්තයයි අරගෙන එයා ලෝකයක් ඇතුලේ ගොඩනගා ගත්තා. තේරෙනව නේද? ඒ දත්ත ටික ඇත්තයයි අරගෙන එයා ඒක ඇතුලෙන් ලෝකයක් ගොඩනගා ගත්තා. ඒක ගොඩනගා ගත්තේ කවුද? එයාමයි. ඒ ළමයාමයි. දැන් ඔන්න පොඩි කාලෙම දැන් මේ වතුර බෝතලේ දැක්කහම ලොකු සංඥාවක් නැති වතුර නිකන්
රූපයක් නිල් පාට රූපයක් කියන සංඥාව විතරයි තියෙන කියලා දන්නු ළමයාගේ. නිල් පාටත් නැහැ. නිකන් මොකක් හරි ඇහැට එන රූපයක් කියන එක විතරයි තියෙන්නේ ළමයාගේ. දැන් ඔන්න මොකද වෙන්නේ? දැන් ඔන්න එනවා. එද්දිම අපි කියනවා මේක පුතේ වතුර බෝතලේ මේක හොඳයි මේක පිපාසාවට බොන්න මේක හොඳම වර්ග එකක් මේවා තමයි බොන්න ඕනේ වෙන ඒවා බොන්න හොඳ නැහැ කියලා එක ළමයෙකුට දානවා අදහස. තව ළමයෙක් කියනවා තව ළමයෙකුට දානවා මේක හොඳ නැහැ මේවා මේ හොඳ නැති වර්ගයක් මේවා බිව්වහම අසනීප වෙන්න පුළුවන් කියලා තව ළමයෙකුට දානවා අදහස. දැන් ඒ දෙන්න මේ බෝතලේ දැක්ක විතරයි ඒ දෙන්න දැන් එක්කෙනෙක් මේක බීලා බලලා හොඳ විදියට ගන්නවා අනිත් එක්කෙනා නරක විදියට ගන්නවා. දැන් ඒ දෙන්න හැම වෙලාවකම බෝතල් දකින්න හැම වෙලාවකම එක්කෙනෙක් හොඳ විදියට හිතනවා එක්කෙනෙක් නරක විදියට හිතනවා. දැන් එතකොට ඒ දෙන්නාගේ ඇතුලේ අර සිතුවිලි දාම වැඩ කරන්න පටන් ගන්නවා. දැන් එතකොට ඒ සිතුවිලි දාම නිර්මාණය වෙන්නේ කොහෙද? එක එක්කෙනාගේ සිත තුල සිත් ඇතුලේ. දැන් ඒවම තමයි ඒගොල්ලන්ට කාලයක් ඇද්දි මොනවද වෙන්නේ? ඒවා කරදරයක් බවට පත් වෙන්නේ. දැන් මේ ලෝකේ ඉන්න මිනිස්සු එක එක දේවල් පිළිබඳව එක එක අදහස් ඇති කරගෙන ඒවා මෙහෙම හොඳ දේවල් හොඳ නරක දේවල් කියලා ඒගොල්ලෝ විසින්ම නිර්ණය කරගෙන ඒගොල්ලෝම ඒවට වටිනාකම් දීලා ඒගොල්ලෝගේ ඇතුළෙමයි සිතුවිලි වලින් ලෝකේ ගොඩනගාගෙන ඉන්නේ. ඒකම තමයි ඒගොල්ලන්ට දුක ගෙනල්ලා දෙන්නේ. හැබැයි සත්‍ය දකින්න කෙනාට සත්‍ය පවතින්නේ ඒ තුලමයි. ඒක ඇල්ල තේරෙනවද? එතකොට මේ නිහඬ බව නැති කරගෙන තියෙන්නේ කෙනා තනි වශයෙන් ඒගොල්ලන්ගේ ලෝක තුල. ආකල්පano සහ සියලු දේවල් වලට අනුව. හැබැයි ওই සියලු දෙනා දරන විවිධ ආකල්ප ගොනු වෙනවා මෙන්න මේ කතාවට. දැන් හිතන්නකෝ මේ මෙතන තියෙනවා වතුර බෝතලයක්, පීරිසියක්, වීදුරුවක්, බෑග් එකක් දැන් මෙහෙම තියෙනවා. දැන් මෙතන ඉන්නකොට එක එක්කෙනාගේ ලෝකවල සුබ කියන දේ ඔලුවට දාගෙන පරණ දත්ත වලට අනුව කෙනෙක් වතුර බෝතලයට පිළිබඳව හොඳ සිතුවිලි ඇති කර ගන්නවා, කෙනෙක් පීරිසිය පිළිබඳව හොඳ සිතුවිලි ඇති කර ගන්නවා, කෙනෙක් වතුර ජොග්ගුව පිළිබඳව මේ හොඳ සිතුවිලි ඇති කර ගන්නවා. දැන් එක එක්කෙනා සිතුවිලි ඇති කර ගන්නවා. කෙනෙක් එකකට වෛර කරනවා, කෙනෙක් එකකට ආස කරනවා, කෙනෙක් එකක් පිළිගන්නවා, කෙනෙක් එකක් ප්‍රතික්ෂේප කරනවා. ඒ ඇවිල්ලා එක එක්කෙනාගේ සිතුවිලි වල ඇතුළාන්තයේ පවතින දේවල්. දාගත්තු දත්ත වලට අනුව සංඥා වලට අනුව එක එක්කෙනාගේ ඇතුලේ පවතින දේවල්. දැන් කාලයක් ඇති මේ ඒ මිනිස්සුන්ගේ ඇතුළ දුකකට විඩාවකට පත්වන හින්දා තමයි මේ මිනිස්සු විවිධ දේවල් වලින් ඒ දුක විඩාව නැති කරගන්න විවිධ ක්‍රමවේද භාවිතා කරන්නේ. ඒ අතර දැන් ඔන්න අපි කියලා දෙන්න යන්නේ මොකක්ද? ඒ ඇතුළ සම්පූර්ණයෙන්ම නිදහස් කරගන්න ක්‍රමයක්. දැන් ඕගොල්ලෝ මොන දෙයකට ආස කරත් මොන දෙයකට වෛර කරත් ඒ ඔක්කොම ගොනු වෙනවා මෙන්න මේ වගේ තැනකට. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා බාහිරේ මේ සියල්ලක්ම සැකසීලා තියෙන සතර මහා ධාතුවක් කියලා ගත්ත එකකින්. ඒ සතර මහා ධාතුව නිර්මාණය වෙලා තියෙන්නේ ගොඩක් කර්මයෙන් ඊළඟට විවිධ දේවල් හේතු වෙලා අපේ හිත වෙලා ආහාරයෙන් දැන් මේක නිර්මාණය වෙලා අපේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ආපුවම මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය තමයි මොකක්ද? මේවා වැය වෙලා, ෂය වෙලා, වෙනස් වෙලා යනවා. අනික මේ හැම එකක්ම අර සතර මහා ධාතුන්ගේ සංකල්පයෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. දැන් අපි ඔහොම හිතනකොට මේ ලෝකයේ සතර මහා ධාතු වලින් හැදුණු දේවල් වලටම තමයි දැන් මේ වටාපතත් මේ පීරිසියත් කියලා ගත්ත දෙකම හැදිලා තියෙන්නේ මොකෙන්ද? සතර මහා ධාතුවේ. මේ දෙක අතර තියෙන වෙනස මොකද්ද? මේකේ පඨවි බව අඩුයි, මේකේ පඨවි බව වැඩි. මේකේ එක්ක ආපෝ බව අඩුයි, මේකේ ආපෝ බව. එතකොට ඒකේ එච්චරයි වෙනසකට පවතින්නේ. හැබැයි අපිට මේක වටිනවා මේක වටින්නේ නැහැ. ඒ වටින්නේ නැති වෙන්නේ හේතුව. අපි මනස තුලින් මේ දෙකට වටිනාකම් දෙකක් දීලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ දෙකම එකයි. එහෙම නැත්නම් මේ දෙකම එකයි. මේකට වටිනාකම් දීලා තියෙන හදවත් තුලින්ද මනස තුලින්ද? එක එක්කෙනාගේ හිත තුලින්. තේරෙනවද මං කියන එක? එක එක්කෙනාගේ හිත තුලින් තමයි මේවට වටිනාකම් දීලා තියෙන්නේ. දැන් එතකොට මේ වටිනාකම් දුන්න එකට අනුව තමයි ඒගොල්ලන්ගේ සිතුවිලිත් ඇතුලේ පහළ වෙන්නේ. ඒ සිතුවිලි පහළ වීම තුලින්ම තමයි මිනිස්සුන්ගේ නිහඬියාව, මිනිස්සුන්ට නිවන, මිනිස්සුන්ගේ ඇතුලේ පවතින කෙලෙස් 10ම ඇති වෙලා පවතින්නේ. නිවන සහ නිවීම ඈත් වෙලා.
ඒ ස්වාමීන් වහන්සේ වටිනාකම් දෙන්නේ එක එකිනෙක දරන ආකල්ප වලට අනුව දත්ත වලට අනුව ඒ ඔක්කොම පවතින එක එක්කෙනා තුල. දැන් ඒකයි බුදුහාමුදුරු කිව්වේ කායානුපස්සනාවේදී මොකද්ද මේක සතර මහා ධාතු විදියට දකින්න. සතර මහා ධාතු විදියට දකින්නකොට අපිට තේරෙනවා එක එක්කෙනා මොකට ආස කරත් මොකට වෛර කරත් මේ ඔක්කොම සතර මහා ධාතුන්ගෙන් හැදුණු දේවල්. මේ ආස කිරීමත් වෛරයත් පවතින කා තුලද අපේ තුල. එහෙනම් ඒක මෝඩ බවක්. මොකද මේකේ තියෙන බාහිර සතර මහා ධාතුවක් විතරයි පෙරලෙන නැහැවෙන වෙනස් වෙන දෙයක් විතරයි මේක තුල පවතින්නේ. මේ ඔක්කොම දීලා තියෙන්නේ කවුද? අපි බව තේරුම් යනවා. දැන් තේරුම් ගියයින් පස්සේ මොකද දන්නවද වෙන්නේ? දැන් මේ මගේ හිතේ තියෙනවනේ වෙන්න මේ දැන් ඔකට චිත්තානුපස්සනාවත් එකතු වෙනවා වේදනානුපස්සනාවත් එකතු වෙනවා ධම්මානුපස්සනාවත් එකතු වෙනායින් පස්සේ යාට තේරෙනවා මොකක්ද? වෙන්න මේ බෝතලේ කියලා කියන්නේ සතර මහා ධාතුවෙන් හැදුණු දෙයක් නම් මේකට වටිනාකම අපි නම් දීලා තියෙන්නේ. ඒ වටිනාකම දුන්නු නිසා තමයි මට විඳීමක් වගේම විඳවීමකුත් හම්බෙලා තියෙන්නේ. දැන් මේකට වටිනාකම දුන්නානේ. දීලා තියෙනකොට වතුර බෝතලයට මට හම්බෙද්දී යම් සතුටක් දැනෙනවා. හැබැයි ඒ වගේම විඳවීමකුත් ඒක තුල පවතිනවා. විනාශ වුණා මේක ලබා ගන්න ඒක නැති වෙද්දී රැක ගන්න අන්න ඒ වගේ ලොකු විඳවීමකුත් මට උරුමයි. දැන් තේරෙනවද? එතකොට යාට මේක සතර මහා ධාතුවක් මේකේ ස්වභාවය යථාර්ථයේ තේරුණාම දැන් මේක හොඳ දෙයක් මම ලබා ගන්න ඕනේ කියලා ඇතිවෙන චින්තනය ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. එතකොට තේරුම් ගන්න මේ බෝතලයේ දකිද්දී සිතුවිලි දාමයක් ඇති වුණානේ. දැන් ඒක තමයි යාගාව තියෙන අශුන්‍යතාවය. ඒක තමයි යාගාව තියෙන දැන් ගෝසාව. ඒක තමයි යාගාව තියෙන දැන් ශබ්දය. දැන් යා යථාර්ථය දැක්කා විතරයි අර ඇතුලෙන් ගොඩ නැගින මේක ලබා ගන්න ඕනේ මේක ඕනේ මේක වටිනවා මේක මම ගෙදර ගෙනියන්න ඕනි කියන චිත්තදාමය ඇති වෙනවද? නෑ. ඒ සියල්ලක්ම අයින් වෙලා ගිහිල්ලා රූපේ දැක්ක විතරයි ශුන්‍යයි. ඒකට ගැනීමක් ඇති කරගන්නේ නැහැ නේද ස්වාමීන් අර ඒකට ආසාවක් ඇති කරගන්නේ නැහැ වගේ ඒකට අක්මැතිකුත් නැහැ කියනවා. ඇත්ත ඇති ඒක දැකගත්තා. ඉතින් මෙහෙමයි. ඔකට ඔහොම කියන්න බෑ. ඔහොම කියන්න බැරි වෙන්නේ ඔයා කියන්නේ සිතුවිලි වලින් විග්‍රහ කරන්නේ. දැන් මම කියවනේ දැන් එතකොට ශුන්‍යයි කිව්වනේ. ඊට පස්සේ ඒ පිළිබඳව අදහසක් නැහැ කියලා කිව්වනේ. ඇති වෙන්නේ නැහැ කිව්වනේ. එතකොට එතන ගැටීමක් නෙමෙයි මේක ඇලීමක් නෙමෙයි ඒ දෙකම නැහැ. දැන් මෑණියොන්ට මොකද උනේ? දැන් ඔය අම්මට මොකද උනේ? දැන් මම ඇලීම ගැන කතා කරාම මෙයා දැන් ඇලීම පිළිබඳව හිතුවනේ. එතකොට ඩග්ගාල සිතුවිලි වලින් ආව අදහසක් එහෙනම් ගැටීමක් නෑ නේද කියලා ආවා. දැන් මෙයා සිතුවිලි වලින් තීරණය කරේ. අන්න ඒකයි මම කිව්වේ ඒක වැරදි කියලා. ඒකවල සෝරෙන්නද ඒ සිතුවිලි වල බලන්නේ දැන් අපි මෙතන තියෙන සතර හදාගන්න ටිකක් කමලයි කියලා දැනගන්න. එතකොට ඒ දෙක ඇත්තට යන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට ඇලෙන්න ගැටෙන්න දෙකම නැහැ. හැබැයි මෙහෙමයි දැන් ඕගොල්ලෝ දැන් සතර මහා ධාතුයි කියලා හිතන්නෙත් මොකෙන්ද? සිතුවිලි වලින්නේ. මේක දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හිතන්නෙත් මොකෙන්ද? හරි. දැන් විදර්ශනාවකට කවුරු හරි විදර්ශනාවෙන් ඕක හරියටම තේරුම් ගත්තොත් එයාට හිත ඉන්න දෙයක් නැහැ. එයා හිතලා ඉවරයි. එයා ප්‍රත්‍යක්ෂ කරලා ඉවරයි. එයා අවබෝධ කරලා ඉවරයි. ඒ ප්‍රත්‍යක්ෂ වුණායින් පස්සේ දැන් මෙයා මේක දන්නවා. දැක්කයින් පස්සේ ඒක ඉවරයි. කැටි වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ රහතන් වහන්සේලා දැක්කොත් දැක්කා විතරයි, ඇහුවොත් ඇහුණා විතරයි, දැවුනොත් දැවුණා විතරයි, වින්දොත් වින්ද විතරයි, දිවෙන් රස ගත්තොත් රස ගත්තා විතරයි. එච්චරයි. ඒකයි සිතුවිලි වලින් ගන්න ඥානයක් නෙමෙයි. ඒක අවබෝධයක්. ඒක විස්තර කරන්න බෑ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් එකපාරට මේ අවබෝධය කියන එක මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න හරි. දැන් මෙතන තියෙන ටොපි જાතිය. මේ ටොපි જાතිය ඇවිල්ලා බොහොම රසයි. හොඳයි. අනේ අවුරුදු 20ක් තිස්සේ දැන් අපි දන්න පොඩි කාලේ මේ ටොපි જાතිය තියෙනවා. අනේ අවුරුදු 20ක් 25ක් 30ක් 35ක් තිස්සේ මේ ටොපි අපි හැමදාම කනවා. දැක්කම කඩේකට ගිහලා නිකන් හරි සල්ලි දුන්නොත් මේවා තමයි කන්නේ. දකිද්දි කන්නත් හිතෙනවා. දැන් එකපාරටම අපිට දැනගන්න හම්බෙනවා මේ ටොපි වල තියෙනවා ඒක රසායනික ද්‍රව්‍යයක් පිළිකා ඇති කරන කියලා. ඒක දැනගන්න ප්‍රවෘත්ති වලට යනවා. ඒ දැනගත්තයින් පස්සේ දැන් ඊළඟ දවසේ ඉඳලා අපිට දැන් මේක කන්න ඕනේ කියලා හිතනවද? නෑ මේක පිළිබඳව තියෙන ආසාව අතහැරලා
ඉවරයි. ඔන්න මුලදිම ඔන්න පොඩ්ඩක් පටිගයක් එන්න පුළුවන් නිකන් අර නිකන් පුරුද්දක් අතහැර ගන්න බෑ වගේ නිකන් එන්න පුළුවන්. හැබැයි ටික කාලයක් යද්දී මේ ටොපි තියෙනවා හැමතැනම කවුරුත් ගන්න ඕනේ කියලා හිතෙන්නෙත් නෑ. මුකුත් නෑ කවුරුත් මුකුත් හිතන්නෙත් නෑ ඒ ගැන. නේද? හැබැයි ඒක අර අවබෝධයේ මනස මම තේරුම් කරන්න ගත්තට ඒක හරි උදාහරණයක් නෙමෙයි. හැබැයි එකෙන් යම් ප්‍රමාණයක් තේරුම් ගන්න පුළුවන් මොකද්ද? යම් විදියකින් මේක සතර මහා ධාතුවක් මේකට වටිනාකම දීලා තියෙන්නේ අපි හිතෙන්. ඒ වගේ මේ වටිනාකම දුන්නු නිසා යම් විඳීමකුත් තියෙනවා අපිට නැත්තේ නෑ. හැබැයි ඒ ආස්වාදයේ තියෙනවා. හැබැයි ආස්වාදයේ තුල ලොකු දුකකුත් තියෙනවා. ඒ දුක ඒ සතර වටිනාකම දීලා තියෙන්නේ අපි. මේක මගේ කියලා දීලා තියෙන්නේ අපි. මේක මෙච්චර වටිනවා කියලා දීලා තියෙන්නේ අපි. මගේ කියලා සනිටුහන් කරගෙන තියෙන්නේ අපි. ඒක තුල විඳීමකුත් තියෙනවා. ඒ වගේ මහා විඳවීමකුත් තියෙනවා. ඒ විඳවීම ඇවිල්ලා තියෙන මෙන්න මේ යථාර්ථය නොදකින හින්දා මොකද්ද මට අයිති දෙයක් මට අයිති නොවන දෙයක් කර්මය විසින් සකස් කරලා තියෙන දෙයක් ඵලයක් විදියට හම්බෙලා තියෙන හේතුවක ඵලයක් විදියට හම්බෙලා තියෙන දෙයක් මම මගේ කර ගැනීම තුල තමයි මට මෙන්න මේ විදිහේ දුකක් උරුම බවය තේරුම් ගත්ත ගමන් දැන් මෙයා එක හරියටම ප්‍රත්‍යක්ෂ කරයින් පස්සේ එයාට ආයේ මේක සතර මහා ධාතුයි කියලා හිතන්න දෙයක්ුත් මේක හේතුඵලයක් කියලා දකින්න දෙයක්ුත් මේක තුල දුකක් තියෙනවා කියලා බලෙන් දකින්න දෙයක්ුත් මේකේ ආස්වාදයේ අල්පයි කියලා දකින්න දෙයක්ුත් ඒ ඔක්කොම ටික නෑ යාගේ අන්න දැන් එංගලා දකින්න තියෙන්නේ හරිද දැන් ඒ හරි ඒ කතාවත් හරි කියන්නකෝ හරි මේ සාමාන්‍ය දවසේ කාලේ ගත කරනකොට අපි සාමාන්‍ය ඔය ඇගින් හිතන්නේ නැහැ ඔය දවස ගතගෙන යනවා. ඔව්. එතෙන්දී සාමාන්‍ය මොන හරි පොඩි ප්‍රශ්නයක් ඇති වුණාම තමයි අපිට ඒ මේ ගැටෙන්න හොඳ නැහැ සතුටුමත් දාන්නේ කියලා. ඔව්. කියලා එහෙම තමයි මට හිතෙන්නේ දැන් උලන් හිතෙන්නේ එහෙම. දුකයි අරාම වගේ හිතන්නේ නැහනේ. ඒ ජීවත් වෙන්න ක්‍රමයක් නේ හදාගෙන තියෙන්නේ. එතන ඒ නිවන් දකින්න ක්‍රමයක් නෙමෙයි ඒ ජීවත් වෙන්න ක්‍රමයක්. මං කියපේක තේරුන්නේ ඒ නිවන් දකින්න ක්‍රමයක් නෙමෙයි ඒ ජීවත් වෙන ක්‍රමයක්. ඔව් ඕකට සමහරක් අය මෙහෙම හිතන්නත් පුළුවන්. දෙවියන් වහන්සේ මට දුන්නු විදිහනේ. ඔව් මට කියපු කතාව තේරුණා. දැන් ඔය කියන්නේ අනිත් වෙලාවට ඔබ යොදන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් වුණාම යොදන්නේ. ඔව් ඒ අර දුක නැති කර ගැනීමේ ක්‍රමයක් විදියට තමයි ඔක යොදන්නේ. ඒක ඇවිල්ලා හිත වංචනිකව භාවිතා කරන ක්‍රමයක් ඒ නිවන් දකින්න භාවිතා කරන ක්‍රමයක් නෙමෙයි ඒ හිත. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ තියෙන වීරිය මදිකමක් ඒ. සාමාන්‍ය ධර්මයේ දකින්න ඕනේ මෙහෙම නිදහසේ ඉන්න වෙලාවේ. ප්‍රශ්නයක් එනකොට අපිට වටිනවා. ඒ වෙලාවෙදිත් අපි දකින්න ඕනේ වෙදයක් තියෙන දැන් ඔය කියන කතාවට අනුව ඔයා මේ ප්‍රශ්නයක් එනකොට දකින්න එකට වඩා දැන් කරන්න ඕනේ මොකක්ද දන්නවද? නිකන් ඉන්න වෙලාවේදී පුරුදු කරන්න ඕනේ. අන්න නිකන් ඉන්න භාවිතා බහුලී කතා. නිකන් ඉන්න වෙලාවේදී පුරුදු කරලා ඊට පස්සේ පුරුදු කරපු එක කොච්චර ප්‍රතිශතයක් වැඩිලාද තමන් කොච්චර දුක දැනෙනවද කියන එක දකින්න හොඳ අවස්ථාවක් තමයි ප්‍රශ්නයක් එන වෙලාව. ඉන්න හැම වෙලාවෙම මේක පුරුදු කරගන්න ඕනේ. හැම වෙලාවෙම පුරුදු කරලා ඒ ගැටලුව ආපු වෙලාවෙදී එතෙන් ගැටෙන්නේ නැති කියන්නේ. නෑ මේ ගැටලුව ආපු වෙලාවෙදී බලනවා මොකද්ද වෙලා තියෙන්නේ. තව කොච්චර පුහුණු වෙලාද? මට කොච්චර වෙලා ගිහලා ධර්මයේ දැක්කේ. අන්න ඒ විදිහට එයා දකිනවා. ඊට පස්සේ ඕකෝ මේ විදිහට ඔය වර්ධනය වෙලා යම් වෙලාවක අවබෝධයක් එනවා. අවබෝධය ආවහම මොකද වෙන්නේ? අන්න දැන් ගැටලුවක් ආවට ඒව පවතින්නේ ශුන්‍ය වෙලා යනවා. අයින් වෙලා යනවා. අන්නේ යථාර්ථය දන්න නිසා ඒ වෙලාවට යාට සතර මහා ධාතුයි කියලා හිතන්න දෙයක්වත් අපාය දිව්‍ය ලෝක ගැන හිතන්න දෙයක්වත් එහෙම දෙයක් නැහැ. ලෝක ධර්මතාවය අනුව දැන් එක කියන සෝතාපන්න කෙනෙක් කියුණොත් තරහවක් ආවට පවතින්නේ නැහැ. හරි. ඒ කියන්නේ ඔන්න දැන් සිතුවිලි දැක්කා මේ තරහව ආවට පවතින්නේ. රාගයක් ආවට ඒක බද්ධ රාගයක් බවට සහ ඒක නිකන් වැඩි රාගයක් බවට යන්නේ නැහැ. ඒක එතනින් ඉවර වෙනවා.
තියෙන්නේ. ඔව්. ඔය දිට්ඨිය පැහැදිලි වුණා නම් එතනින් එහා තමයි ඊටු ටිකත් වැඩෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ නිවන් මාගේ පළවෙනි ආරම්භය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය කියන එක මොකද වෙන්න ඕනේ? සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕනේ. ඉස්ලාම නිවැරදි දැක්ම කියන එක ඇති වෙන්න ඕනේ මේ දේශනාවක් ශ්‍රවණය කිරීම තුලින්. ඊට පස්සේ තමයි සම්මා සමාධි සම්මා වායා මේ ටික තියෙන්නේ. ඉස්ලාම දුක මොකද්ද කියන එක ඇති කර ගන්න ඕනේ. දුක ඇති වෙලා තියෙන ක්‍රමය දැන ගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ කියපු කතාව තුලින් දැන් මේ සිතුවිලි ගලණය තමයි දුක. ඒ දුක බාහිර දෙයක නෙමෙයි තියෙන්නේ. දැන් මේ බෝතලේ දැන් හිතන්නකෝ ඔයගොල්ලන්ට මොකක් හරි දෙයකින් දුකක් එනවා නම් ඒ දුක එන්නේ බාහිර දේ නිසා නෙමෙයි. ඒ බාහිර දේ ආරම්භය ඔයගොල්ලෝ හිතන් ඉන්න විදිය නිසායි දුක එන්නේ. දැන් අර පොඩි ළමයි දෙන්නෙක් ආවනේ. පොඩි ළමයි දෙන්නෙකුට එක්කෙනෙකුට මං කිව්වා මේක වටින දෙයක් කිව්වා. එක්කෙනෙකුට කිව්වා මේක මේවා බිව්වහම ලෙඩ වෙන එකක් කියලා කිව්වා. හරිනේ. දැන් ඔන්න ඒ ළමයි දෙන්න යද්දී එක තැනක මේ වගේ බෝතල් ගොඩක් ගොඩ ගහලා තියෙනවා. එක ළමයෙක් දැක්ක විතර ඒක නිසා සතුටු වෙනවා. එක ළමයෙක් දැක්ක විතර ඒක නිසා දුක් වෙනවා. දැන් මං අහන්නේ බෝතල් ගොඩේද වරද? බෝතල් ගොඩේ නෙමෙයි වරද. ඒගොල්ලෝ ඒ ආරම්භය ගොඩනගාගත්තු සිතුවිලි සමුදාය තමයි වැරද්ද. ඒගොල්ලෝ ඒ ආරම්භය ගොඩනගාගත්තු ලෝකයන්ගේ තමයි වැරද්ද. එතකොට ඒ වැරද්ද එක්කෙනෙක් සතුටු වෙන්නත් එක්කෙනෙක් දුක් වෙන්නත් හේතුව ඒ වෙනුවෙන් ගොඩනගාගත්තු ලෝකයන්. එතකොට මේ සිතුවිලි වල වෙනුවට අපි හිතන් ඉන්න විදියේ චින්තනය තමයි අවුල තියෙන්නේ කියලා කවුරු හරි කෙනෙක් දැනගත්තොත්. ඒක දුක විදියට දැක්කොත්. එහෙනම් මේ හිතන් ඉන්න විදිය අපි වෙනස් කරොත් මේ දුක නැති බව තේරුම් ගත්තොත් ඒකයි කියන්නේ තණ්හාව නැති වුණොත් අන්න දැන් දුක නැහැ කියලා. මේ සිතන් ඉන්න විදිය වෙනස් කරොත් ඒ කියන්නේ මේකේ යථාර්ථය දැක්කොත් අපේ ඇතුලේ තියෙන මේ වටිනාකම් ටික අයින් කරගත්තොත් දුක නැති බව යාට තේරුම් ගියොත් අන්න එතකොට එයා නිවීමකටපත් වෙනවා කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනාව සම්මා දිට්ඨිය කරන්න ඕනේ ක්‍රමය මුලදී ඇති කරගන්න ඕනේ. ඒකටයි කියන්නේ සම්මා දිට්ඨිය. ඒකල ඒක දරාගෙන තමයි එයා නිවැරදි වචන කතා කරගෙන නිවැරදි ක්‍රියාදාමයක ඉඳගෙන නිවැරදි සිහියෙන් කටයුතු කරනවා. දැන් සිහියෙන් කටයුතු කරන්නේ තමන්ගේ හිත දිහා බලාගෙන. ඒකල සමාධියක් වැඩුවත් වඩන්නේ අර කරමුණු කරගෙන. එතකොට අන්න ඒකයි. එතකොට තමයි අර ඉස්සලාම සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරගෙනයි අර ටික වැඩෙන්නේ. කෙනෙක් හරියටම බුද්ධ වචනේ ශ්‍රවණය කරන්න හම්බුනයින් පස්සේ තමයි එයාගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්න පටන් ගන්න. එතකන් යා වඩන්නේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. තියෙනවා දෙකක් තියෙනවා කියලා දන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න ඒකේ ලෞකික එක තමයි යා වඩන්නේ. කෙනෙක්ට චතුරාර්ය සත්‍ය දේශනාව ඇහුනයින් පස්සේ තමයි කෙනෙක් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ගන්න. දැන් ශුන්‍යතාවය පිළිබඳව තේරුණාද? දැන් මොකද තේරුනේ? දැන් ශුන්‍යයි කියලා කියන්නේ මොකද්ද? ඈ? මොකද්ද? දැන් තේරුණාද අන්තිම වශයෙන් ශුන්‍යතාවයේ බිඳෙන්නේ මේ ඇතුලේ කතා කරන එක. ඇතුලේ සිතුවිලි ගලන එක. මෙන්න මේක නිසා තමයි දැන් ශුන්‍යතාවය නැති වෙලා යන්නේ, නිදහස් බව නැති වෙන්නේ කියන එක තේරෙනවද? තේරෙනවා. එතකොට මේ නිදහස් භාවයේ වේවා සිතුවිලි දාමේ ගොඩනැගිලා තියෙන්නේ අපිට මේ බාහිර ලෝකයේ පිළිබඳව වැරදි தත්ත්වයක් අරගෙන බවක් තේරෙනවද? ඒක ගොඩනගාගෙන ඉන්නේ කවුරුද? තමන්ම තමන්ගේ සිත් තුළ තමයි ඒක ගොඩනගාගෙන ඉන්නේ. ඔන්න දැන් තව විදියකින් හිතන්නකෝ. දැන් හිතන්නකෝ දැන් මේ බෝතලේ මම හිතනවා මගේ එකක් කියලා. හරිද? ඉතින් මම මේක මගේ ඕන විදියට තියන්න උත්සාහවත් වෙනවා. දැන් ඔන්න මම අද දවසේ මේක මෙහෙම තියනවා. හෙට මේක පිරිසුදු කරලා තියෙනවා. ඊට පස්සේ අනිද්දා කවුරු හරි කෙනෙක් කියලා ඒක එහාට කරලා එතකොට තරහව ගිහිල්ලා ඒක ඒ මනුස්සයාට බැනලා ආයෙත් මම මේක මෙතනින් තියනවා. මේ වගේ මම දැන් මේ බෞද්ධලේ වෙනුවෙන් ඡායන කාලයක් මාසයක් විතර මෙයත් එක්ක මම ගත කරනවා. ඒ ගත කරායින් පස්සේ මේ මාසෙම මට එක දේවල් හිතුණා. මම කට්ටියත් එක්ක රණ්ඩු වුණා. තව එක දේවල් මේක ආරක්ෂාවට කරා. ඒ මාසෙ වෙනුවෙන්ම සෑහෙන සිතුවිලි දාමයක් සෑහෙන ක්‍රියාදාමයක් මම සිද්ධ කරා. ඒ සිද්ධ වුණේ මේක මගේ කියන හැඟීම මුල් කරගෙන. දැන් මට එකපාරට තේරුණොත් මෙන්න මේ සිතවත්, කයවත්, මේ ශරීරයවත් මට අයිති දෙයක් නෙමෙයි. එහෙනම් මේ බෝතලයක් කොහොමද මට අයිති කරගන්නේ මම? මගේ විදියට පවත්න්නේ කියන ටික මට තේරුණා විතරයි. අර මාසෙම වින්ද ඒ කරදර ටික
මට තේරෙනවා මම නිකන් මෝඩකමට කරපු දේවල් ටිකක්. දැන් එතනින් පස්සේ මොකද වෙන්නේ? එතනින් පස්සේ එයා මේ එතනින් පස්සෙත් එයා මේ බෝතලේ මෙතනින් තියනවා අතනින් තියනවා පිරිසිදු කරනවා ඔක්කොම જાති කරනවා. හැබැයි අර ඇතුලේ සිතුවිලි දාමේ නැහැ. ඇතුලේ නිදහස් වෙලා. අන්න එයාට දැන් අර ඇතුලේ තියෙන පිච්චිල්ල දැවිල්ල ඒ වෙනුවෙන් තියෙන ආසාව ඔක්කොම ටික අයින් වෙලා ගිහිල්ලා. එතකොට අන්නේ ඔක්කොම දේවල් සිද්ධ වෙලා පවතින්නේ මොකක් නිසාද? අන්න අපේ මම කියන හැඟීම නිසා. එතකොට මේ ඔක්කොගෙන් වරද පවතින්නේ මොකක් තුලද? අන්න තමන් තුලයි ඒකේ වරද පවතින්නේ. දැන් ඒක ඇල තේරෙනවද? එතකොට සිතුවිලි වලින් තොර අවස්ථාවකට අපිට යන්න පුළුවන් නම් අන්නේ අවස්ථාව විදර්ශනායෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නම් ඒකට අපි කියනවා මොකද්ද? ආර්ය තුෂ්ණිම්භූත භාවය. ආර්ය තුෂ්ණිම්භූත භාවය කියලා කියන්නේ බලෙන් තියන් ඉන්න නිදහසක් නෙමෙයි. ඒගොල්ලෝ ඒ තැනට නිදහස් නිතර යනවා. ඒගොල්ලෝ ඒ තැන තමයි ඉන්නේ. දැන් සෝතාපන්න වුණු කෙනෙක් ඉස්සරහට මාර්ගය ගමන් කරනකොට සමහර කාලයට සෝතාපන්න වෙලා ඉස්සරහට කාලේ ගමන් කරනකොට යාට හිටී ගමන් වෙනවා. නිකන් නිදහසේ ඉන්නකොට හිටී ගමන් වෙනවා සිතුවිලි වලින් තොර මොහොතවල. එළොහේ දිනනවා. එලා ආයෙ වැඩ කරනවා. නෑ ආයතන 6 හරහා එයාට අරමුණු එනවා. දැන් ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, ඒවා වෙනවා. හැබැයි ඒ වෙන අතරතුරේදී ඩක් ගාලා නිකන් මනස සිතුවිලි නැති තැන් වලට යනවා. ආන්නේ ෂණේ පැවත ටිකක් වෙලා නිදහසේ තිබිලි වෙලා ආයෙ ඔන්න වැඩ කරන්න පටන් ගන්නවා. එයා එකපාරක් ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් එතරට යාට නැවත නැවත යන්න පුළුවන්. ඒ සිතුවිලිෙන් තොර මොහොතට යාට නැවත නැවත යන්න පුළුවන්. ඒක වැඩි වෙලා ගිහිල්ලා අවබෝධය පළල් වෙලා අවබෝධය ලොකු වෙලා තමයි ඊට පස්සේ එයාගේ මනස සම්පූර්ණයෙන්ම මනස අහෝසි වෙලා කෙලින්ම වෙන්නේ මොකද්ද? නිහඬ භාවයක් තුල තමයි සිත පවතින්නේ. ඒ නිහඬ භාවය තුල පවතින සිතට තමයි දැක්කොත් දැක්ක විතරයි, ඇහුනොත් ඇහුණා විතරයි, ඊළඟට දැවුනොත් දැවුණා විතරයි ඒ කියන தත්ත්වය උදා වෙන්නේ. ඒ තමයි රහතන් වහන්සේලා. අවිද්‍යාව තියෙනවා තාම. අවිද්‍යාව තියෙනවා. ඒක රහත් වෙද්දී නෙයින් ඉන්නේ අවිද්‍යාව කියන එක. අවිද්‍යාව තියෙනවා. නමුත් අර වගේ අවබෝධයකුත් පවතිනවා. තේරෙනව නේද? අර වගේ අවබෝධයකුත් පවතිනවා. ඒගොල්ලෝ යථාර්ථ නැහැ. හැබැයි මේක හැම වෙලාවකම සෝතාපන්න කෙනෙක් කියන එන තත්ත්වයක් නෙමෙයි. ඒක එයාට ගොඩක් වෙලාවට එනවා. නිදහස ඉන්නකොට දැන් හිතන එක දිගට වැඩ කියලා හිතන්න ගියා මොන හරි කියන්නේ රස්සාවක් කරනවා. ඒ වෙලාවෙදී එන්නේ නැහැ. සමහර කල බොහොම නිදහසේ ඉන්න වෙලාවවලදී යාට එනවා. ඒ තත්ත්වයට යනවා. දැන් සෝතපන්න පුද්ගලයෙක් සතර පායට වැඩෙන්නේ නැහැ. ඒ වැඩෙන්නේ නැත්තේ අර චුතිසිතට එන සිතිවිල්ල විදර්ශනාවෙන් දකින්න. ඒ යාට දැන් යාට හොඳ තැනක් හම්බෙලානේ තියෙන්නේ. ඒකින්ද කොහොමවත් යන්නේ එතනට යා. දර්ශනීය හැම වෙලාවම කියලා කියන්නේ දර්ශනීය යට තියෙනවා. සමහරක් වෙලාවට දර්ශනීය මැකෙන්න පුළුවන් කියලා කියන්නේ යට යන්න පුළුවන්. නිකන් වැඩි වෙනකොට වැටෙන්න පුළුවන්. හැබැයි ඇතුලේ තියෙන බව එයා දන්නවා. ඒක ඩක් ගාලා ඉසිලා එනවා. ඉසිලා එනවා ඩක් ගාලා ඒක. ඒ කියන්නේ තරහව ආපු වෙලාවට දුකක් ආපු වෙලාවට ඩක් ගාලා ඉසිලා එනවා ඒක. නැත්නම් එහෙම තියෙනවනේ අන්න. ඒක තියෙනවනේ. ඒක ඩක් ගාලා ඉසිලා එනවා මේ අවස්ථාව. දැන් උන කවදාවත් නිහඬ බව පිළිබඳව දැන් කතා කරොත් එහෙම ඇහුවොත් එහෙම දැන් අර නිකන් වචන කතා කරන්නේ නැතුව ඉන්නවා. මේ හූ කියන්නේ නැතුව ඉන්නවා. ඊළඟට ඇවිදින්න නැතුව ඉන්නවා කියන එකද දැන් හරි උත්තරේ? නෑ. දැන් තේරුණාද කතාව? ඒක එතකොට ආර්ය තුෂ්ණිම්භූතේ භාවයටපත් වුණු කෙනෙක්. දැන් එතකොට බුදුහාමුදුරන්ගේ එක වෙලාවක අහනවා මේ එක හාමුදුරු කෙනෙක් මේ නිහඬ බව කියන හුදකලාව. හුදකලාව කියන්නේ මොකද්ද කියලා අහනවා. ඊළඟට බුදුහාමුදුරු කියනවා හුදකලාවටපත් වූ කෙනෙක් මහා පිරිසක් මැද ඉන්නත් පුළුවන් කියනවා. මහා පිරිසක් මැද ඉන්නත් පුළුවන් කියනවා. තනියම ඉන්නත් පුළුවන් කියනවා හුදකලාවකටපත් වුණු කෙනෙක්. දැන් හුදකලාවටපත් වුණු කෙනෙක් මහා පිරිසක් මැද ඉන්නවා කියලා හිතන්නකෝ. දැන් මේ මහා පිරිසක් මැද එයා ඉන්නවා. ඉන්නකොට එයාගේ ඇතුළේ හිස්. මනසේ සිතුවිලි ගැලීමක් නැහැ. ඇතුළේ හිස්. ඒ උනාට රූප පේනවා, මේ ශබ්ද ඇහෙනවා. ඇතුළේ හිස්. තේරෙනව නේද? කෙනෙක් ඔය හිස් භාවය ආර්ය භාවයටපත් නොවි මහා කැලයක් මැද හිටියත් වැඩක් නැහැ. ඇතුළ වැඩ කරනවා. ඇතුළ සිතුවිලි එනවා, පරණ මතක එනවා, අතීතයේ දේවල් එනවා, රාගය එනවා, ද්වේෂය එනවා. මේ හැම දෙයක්ම මේගොල්ලන්ගේ ඇතුළ වැඩ කරනවා. බහුලයි ගත කිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි
එතනටපත් වෙන්නේ. බහුල කිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි එතනටපත් වෙන්නේ. දැන් කතාව තේරෙනවද? හරි. දැන් එතකොට එතනට යන්න පුළුවන්නේ කොහොමද? එතනට යන්න පුළුවන්නේ කොහොමද? එතනට යන්න පුළුවන් ඉතින් ඉස්ලාම් සිත දිහා බලන්න ඕනේ. ඊට පස්සේ මේ ලෝකයේ අවුල් ඔක්කොම ගොඩනගාගෙන ඉන්නේ කවුරුද? තමන් විසින් තමයි මේ අවුල් ඔක්කොම ගොඩනගාගෙන ඉන්නේ බව තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් අරන් ඒව ලියා ගන්නත් ඕනේ කවුද? තමන්ම තමයි ඒව ලියා ගන්න ඕනේ. ඒ ලියා ගන්න අවශ්‍ය පාර තමයි මොකද්ද? සතර සතිපට්ඨානෙන් පෙන්නලා දෙන්නේ. මොකක් තුලින්ද පෙන්නලා දෙන්නේ? සතර සතිපට්ඨානය තුලින් පෙන්නලා දෙන්නේ. තේරුණා නේද? දැන් මෙච්චර කියපු කතාව තේරුණාද? හරි, මේ පිළිබඳව මුකුත් දැනගන්න තව තියෙනවා නිහඬ බව පිළිබඳව. ඔව්. සිතුවිලි ගල්නයක් නැහැ. සමහරක් අවස්ථා තියෙනවා සිතුවිලිත් නිකන් ලාවට වගේ ඇවිල්ලා යන. හැබැයි පරිපූර්ණ ශුන්‍යතාවයට යනකොට එහෙම එකක් එන්නේ නැහැ. හැබැයි ඒ කියන්නේ ඵල සමාපatti වගේ අවස්ථාවලට යනකොට නිකන් එකක් පවතිනවා. හැබැයි මෙලවද්ද පරවලද්ද මම ඉන්නවද නැද්ද මෙතන කිසි දෙයක් නැද්ද කියලා කිසි දෙයක් නැහැ. ආවයින් පස්සේ තමයි තේරෙන්නේ එහෙම තැනකට ගිහිල්ලා ආවා කියලා. ඒ පරිපූර්ණ ඵල සමාපatti අවස්ථාවක. එකලාවක බුදුහාමුදුරන්ගෙනුත් ඇවිල්ලා ආන බුදුහාමුදුරනේ මෙලවක් නැති පරලොවක් නැති මමෙක් නැති පියෙක් නැති කවුරුත් නැති මුකුත් පිළිබඳව අදහසක් නැති අවස්ථාවක් තියෙන. හැබැයි මොකක්ද එකකුත් තියෙනවා එතන. ඒකාග්‍ර බවකුත් තියෙනවා. එහෙම බවක් තියෙන තැනක් තියෙනවා බුදුහාමුදුරනේ. මොකක්ද ඒ කියලා අහනවා. ඒ කියනවා ඒ තමයි මේ ඵල සමාපatti කියනවා. ඒක ඇවිල්ලා ශුන්‍යතාවයේ උපරිම තැනක්. තවත් ඕනනම් උපරිම තැනක් ගැන කතා කරන්න පුළුවන්. ඒක ඇවිල්ලා රහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා සම්වාදින තැනක් නිරෝධ සමාපatti කියනවා. නිරෝධ සමාපත්තියේදී එහෙම එක්කුත් නැහැ. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ වේදනා සංඥා දෙකත් ඔක්කොම අයින් වෙලා යනවා. කිසිම දෙයක් නෑ. අරක වේදනාවක් සහ සංඥාවක් පවතිනවා පොඩි. මේ කතාව තේරුණාද? තේරුණා.